නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත සවනීය වැඩසටහනත් එක්ක හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් 84000ක් ධර්මස්කන්ධය අතුරින් එක් සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් යම් දහම් කරුණු ටිකක් සල්පයක් ශ්‍රවණය කරගන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් ඔබේ කය නිසසලව තියනවා වගේ හිතත් නිසසල කරගෙන මේ උතුම් ධර්ම කාරණාවන් හොඳින් ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. අන්න එතකොට තමයි මේ ධර්මය ඔබට හොඳින් වටහා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. හොඳින් තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට, ඒ වගේම ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව එය භාවිත කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව විශේෂයෙන්ම තථාගත භාෂිත ශ්‍රාවක භාෂිත වශයෙන් කොටස් දෙකක් විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් සූත්‍ර දේශනාවන් ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් ඒ ධර්මය විභජනය කරන ලද දේශනාවන්. ඒ වගේම මේ ධර්මයේ තුල තිබෙනවා තවත් ධර්ම කොටසක්. ඒ ඇතැම් අවස්ථාවල ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සිදු වූ සාකච්ඡා. ඒ වගේම උපාසක වරුන් භික්ෂුන් වහන්සේලා අතර සිදුවන සාකච්ඡා. භික්ෂුණීන් වහන්සේලා උපාසකවරුන් අතර සිදුවන සාකච්ඡාවන්. මෙන්න මේ විදිහට ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා ස්වરૂපමය සූත්‍ර දේශනාත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය බෙදා දක්වන ක්‍රමයක් තමයි සුත්ත ගෙය්‍ය වේයාකරණ ආදී වශයෙන් විග්‍රහ වන නවාංග ශාස්ත්‍රීය ශාසනයක් විදිහට. මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය පිළිබඳව අපට වෙනමම ඒ බෙදීම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙහි නවවන අංගය තමයි වේදල්ල කියලා කියන කොටස. වේදල්ල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු දේශනාව තුළ ඥානය සහ නැතිනම් ප්‍රඥාව අවබෝධය කියන මේ දේවල් සතුට සමග දෘෂ්ටි ප්‍රමෝදය සමග ඒ අවබෝධය ඇති කරලමින් සිද්ධ කරපු සාකච්ඡාමය සූත්‍ර තමයි මේ වේදල්ල කියන කොටසට අයිතිවන්නේ. උදාහරණයක් හැටියට අපි දන්නවා සම්මා දිට්ඨි සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය, ඒ වගේම මහා පුන්නම සූත්‍රය, ඒ වගේම චුල්ල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දේශනාවන්ගේ ස්වરૂපය දිහා අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඇතැම් වෙලාවක මේ ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් අතර සිදුවන සාකච්ඡාවක්. ඒ වගේම භික්ෂුණීන් වහන්සේ නමක් උපාසකවරයෙක් අතර සිදුවන සාකච්ඡාවක්. භාග්‍යවතුන් වහන්සේ හා තවත් දෙවි කෙනෙක් අතර සිදුවන සාකච්ඡාවක්. මෙන්න මේ ආකාරයේ ස්වરૂපයෙන් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා නමක් අතර සිදුවන සාකච්ඡාවන්. එතකොට මේ සාකච්ඡා ස්වરૂපයෙන් තමයි මේ වේදල්ල කියන කොටසට අයත් ඒ ධර්මස්කන්ධයේ සංග්‍රහ වීම දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සාකච්ඡා ස්වરૂපයෙන් අපි දන්නවා සම්මා දිට්ඨි සූත්‍රය ඔබ නිරන්තරයෙන් අහලා තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේදී භික්ෂුන් වහන්සේලා අතර සිදුවන සුහද සාකච්ඡාවක් ඥානය සහ ඒ ධර්ම ප්‍රීතිය ලැබමින් සිදු කරන සාකච්ඡාවක්. එතකොට මෙන්න මේ සාකච්ඡා ස්වરૂපමය දේශනාවන් තමයි මේ වේදල්ල කියන කොටසට අයත් වන්නේ. ඉතින් අද දවසේදී අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේහි දකින්නට තිබෙන මේ මහා වේදල්ල සූත්‍රය. මේ වේදල්ල කියන වචනේ පිළිබඳව එනිසයි අපි මූලික වශයෙන්ම හඳුන්වා දුන්නේ. වේදල්ල කියනකොට වේදල්ල කියන වචනේ පිළිබඳව අපි විමසා බලනකොට සබ්බේපි වේදංච තුට්ඨින්ච ලද්ධා පුච්චිත සුත්තන්තා වේදල්ලන්ති වෙච්චති කියලා. වේදල්ල කියලා කියන්නේ කුමක්ද? මේ සියලුම වේදයත් කියන්නේ අවබෝධ ඥානයත්
නැතිනම් නුවණ ප්‍රඥාවත් තුට්ඨින්ච ඒ ධර්ම ප්‍රීතියත් ඇති කරලමින් ඒ ਵਿਚාරණ ලද ප්‍රශ්න සහ උත්තරයන් දක්නට තිබෙන සූත්‍ර දේශනාවන් තමයි වේදල්ල කියලා දැක්වෙන්නේ. එතකොට වේදල්ල කතා කියලා ඇතන් තැන්වලදී ධර්මයේහි විග්‍රහ වෙනවා. මේ වේදල්ල කතා කියන එක විග්‍රහ වන්නේ මොන ආකාරයකටද? වේද පටිසංයුක්ත ඥාන මිස්සක කතා. වේද පටිසංයුක්ත ඥාන මිස්සක කතා. ඒ කියන්නේ වේද ප්‍රතිසංයුක්ත වන ඥාන මිශ්‍රක වන කතාව. වේදය එක්ක වේද ප්‍රතිසංයුක්තයි, වේදය හා එකට බැඳිලා තියෙන කතාව ඥාන පටිසංයුක්තයි. එතකොට ඒ ඥානය හා මිශ්‍රව පවතින ඥාන මිශ්‍රක කතාව. අවබෝධ ඥානය හා ප්‍රතිසංයුක්ත වුණ ඥානය ප්‍රඥාව අවබෝධය මිශ්‍රව පවතින දේ තමයි මේ වේදල්ල කතා කියන මේ වචනය තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට මේ වේදල්ල කියන වචනය නැතිනම් වේදල්ල කියන මේ වචනයේහි භාවිතය පිළිබඳව අපට අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද වේදල්ල කියලා කියන්නේ? වේදල්ල කියන මේ වචනයේහි ස්වභාවය තමයි ඒ අවබෝධය ඇති කරලීම ඥාන මිශ්‍රකව සිද්ධ කෙරෙන සාකච්ඡා ස්වරූපමය කතාවක්. නැතිනම් ඒ කතිත භාෂාවෙන් නැතිනම් කතාවක් විදිහට සිද්ධ වෙන දේ දැහැමි කතාවක්. එතකොට අපි ඒකට තමයි සාකච්ඡාව කියන වචනය පාවිච්චි කරන්නේ. එතකොට මේ මහා වේදල්ල සූත්‍රය භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ ඉන්නකොට මහා කොට්ටිත තෙරුන් වහන්සේත් ඒ වගේම මහා සරියුත් තෙරුන් වහන්සේත් අතර සිද්ධ වුණ සාකච්ඡාවක්. කොට්ටිත තෙරුන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ සිව්පිලිසිඹියා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේලත් මහෞත්තමයන්න් වහන්සේ. සරියුත් තෙරුන් වහන්සේ පිළිබඳව අපිට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. අපි දන්නවා මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය. එතකොට මේ සරියුත් තෙරුන් වහන්සේත් ඒ වගේම මේ කොට්ටිත තෙරුන් වහන්සේත් කියන මේ මහෞත්තමයන් වහන්සේලා දෙනම අතර සිද්ධ වන සාකච්ඡාවක්. මේ කොට්ටිත තෙරුන් වහන්සේ මේ කාලවකවානුවේදී සායන්න සමයන් සවස් කාලෙදී පටිසල්ලානා වුට්ටිතෝ ඒ විවේකයෙන් නැගී සිටලා සරියුත් තෙරුන් වහන්සේ යම් තැනකටද එතනට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්ස හිටියා. එතකොට කොට්ටිත තෙරුන් වහන්සේ නිකම්ම නෙමෙයි එතනට වැඩම කළේ. කොට්ටිත තෙරුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේ මේ ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කළා. ධර්ම සම්මර්ෂණයක නියලුණා. උන්වහන්සේ මේ ප්‍රශ්න සහ මේ දේවල් වල තියෙන විභජනය පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ කියන්නේ මේ ප්‍රශ්නත් මේ ප්‍රශ්න වලට ලබා දිය යුතු නැතිනම් ලැබෙන පිළිතුර පිළිබඳවත් උන්වහන්සේ කල්පනා කළා. කල්පනා කරලා සූත්‍රාන්තයේ දක්වාම සමස්ත සූත්‍රයේම උන්වහන්සේ සිහි කළා. සිහි කරලා උන්වහන්සේ ඒ විදිහට සිතින්ම ප්‍රශ්න අසමින් සිතින්ම පිළිතුරු සපයමින් ඒ කරන ලද ධර්මමය සම්මර්ෂණය තමයි සරියුත් තෙරුන් වහන්සේ හමුවේ මේ විදිහට ਵਿਚාරන්නට යෙදුනේ. මොකද මහා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් විසින්ම සම්භාවනාවට ලක් කළ වැදගත් ධර්ම කොටාසයක් ලෙස එය එතකොට පිහිටවන්නට පුළුවන්කම තිබෙනවා ශක්තිමත් ධර්ම කොටාසයක් විදිහට. එතකොට සරියුත් තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා සිහි කටයුතු කතා කරලා එකත් පස්ස වැඩ හිටියා. එතකොට මේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් ඉන්පසු ප්‍රශ්නයක් විමසනවා. දුප්පඤ්ඤෝති ආවසෝ උච්චති කිත්තාවතානුක්කෝ දුප්පඤ්ඤෝති උච්චති කියලා දුෂ්ප්‍රඥයි කියලා කියනවා. දුෂ්ප්‍රඥයි කියලා කියනවා. එවත්ති කෙතකින්ද මේ දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ? කිත්තාවතානුකෝ ආවසෝ දුප්පඤ්ඤෝති උච්චති. එවත්ති කෙතකින්ද මේ දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ? නැතිනම් මෝඩයි කියලා කියනවා. කොහොමද කෙනෙක් මෝඩයි කියලා කියන්නේ? කෙනෙක් නුවණ නැති කෙනෙක් කියලා කියන්නේ? ප්‍රඥාව වර්ධනය නොවුණු පුද්ගලයෙක් කියලා අපි කියන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නේ අහනකොට සරියුත් තෙරුන් වහන්සේකට පිළිතුරු දෙනවා. නප්පජානාතිකෝ ආවසෝ තස්මා දුප්පඤ්ඤෝති උච්චති. එවත්නි නප්පජානාති ප්‍රජානනය කරන්නේ නැහැ. දැනගන්නේ නැහැ. නුවණින් නොදැනගන්න නිසා අප්‍රජානනය නිසා නැතිනම් නුවණින් දැනගන්නට නොහැකිකම නිසා තමයි තස්මා දුප්පඤ්ඤෝති උච්චති. ඒ නිසා තමයි
දුෂ්ප්‍රඥයි කියලා කෙනෙකුට හඳුන්වන්නේ. එතකොට දුෂ්ප්‍රඥයි කියලා කිව්වට ඇයි දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ? දුෂ්ප්‍රඥයි කියන්නට හේතුව තමයි දන්නේ නැහැ ඔහු. නප්පජානාති. ප්‍රජානනයක් ඇත්තේ නැහැ. එතකොට කිංච නප්පජානාති. එතකින් විවරණය කළා අත්හරින්නේ නැහැ. කිංච නප්පජානාති. මොනවද දන්නේ නැත්තේ? මොනවද දන්නේ නැත්තේ? එතකොට ඉදන් දුක්ඛන්ති නප්පජානාති. මේ දුකයි කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඉදන් දුක්ඛ සමුදයන්ති නප්පජානාති. මේ දුක්ඛ සමුදයයි කියන එක පිළිබඳව දන්නේ නැහැ. ඉදන් දුක්ඛ නිරෝධන්ති නප්පජානාති. මේ දුක්ඛ නිරෝධයයි කියන එක දන්නේ නැහැ. ඒ වගේම ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති නප්පජානාති. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන එක පිළිබඳව දන්නේ නැහැ. නප්පජානාති ඉතිකෝ ආවසෝ තස්මා දුප්පඤ්ඤෝති උච්චති. මෙන්න මේ කරුණු පිළිබඳව නොදන්නා පුද්ගලයා තමයි දුෂ්ප්‍රඥයි කියලා කියන්නේ. මෙන්න මේ කියපු මේ කරුණු පිළිබඳව නොදන්නා පුද්ගලයා දුෂ්ප්‍රඥයි කියලා කියනවා. එතකොට ලෝකේ ප්‍රඥාවන්තයා සහ දුෂ්ප්‍රඥා පිළිබඳව මේ ආර්ය ධර්මයේ තුල විවරණයට ලක් කෙරෙන්නේ කුමන නිර්ණායකය මතද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඔහුගේ දැක්ම කොහොමද කියලා බලමින් තමයි ඔහුගේ ප්‍රඥාවන්ත භාවය සහ දුෂ්ප්‍රඥ භාවය පිළිබඳව නිර්ණය කරන්නේ. එතකොට ඒකට තිබෙන නිර්ණායකය තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව තිබෙන ප්‍රතිවේදය. යම් කිසි කෙනෙක් දුෂ්ප්‍රඥයි නම් ඒ කියන්නේ මේ ආර්ය ධර්මයට අනුව ඔ දුෂ්ප්‍රඥයි කියන්නට හේතුව නප්පජානාති. ප්‍රජානනයක් නැහැ. එතකොට ප්‍රජානනය කියන්නේ හැම වෙලාවකදීම දැනගන්නා බව, නුවණින් දැනගන්නා බව. ඒ නුවණින් දැනගන්නා බව නැහැ. මොනවද දැනගන්නේ නැත්තේ? මේ දුකයි කියන එක පිළිබඳව දන්නේ නැහැ. දුකට හේතුව දන්නේ නැහැ. දුකේ නැති කිරීම දන්නේ නැහැ. දුක නැති කරන ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. සාධාවසෝති කෝ ආයස්මා මහා කොට්ටිතෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා. සාධාවසෝති අවත්නි යහපත් එසේයි කියලා කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වෙලා නැතිනම් ඒක පිළි අරගෙන උත්තරින් පඤ්ඤං ආපුච්චේ නැවත මත්ෙහි ප්‍රශ්නයක් විමසනවා. නැවත මත්ෙහි ප්‍රශ්නයක් විමසනවා. මොනවාද? පඤ්ඤවා උසෝති වච්චති කිත්තාවතානකෝ ආවසෝ පඤ්ඤවාති වච්චති. ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. එවත්නි කෙතකින්ද මේ ප්‍රඥාවන්තයා කියලා කියන්නේ? නුවණැත්තා කියලා කියන්නේ. එතකොට සරියුත්තර වහන්සේ ඒකට පිළිතුරු දෙනවා පජානාතිතිකෝ ආවසෝ තස්මා පඤ්ඤවාති වච්චති. එතකොට පජානාති ප්‍රජානනය කරනවා. ඒකේන ප්‍රජානනය කරනවා. දැන් ජානාති කියලා pāli පදයක් තිබෙනවා. එතකොට මේ ජානාති කියන මේ පදේ දිහා අපි බලනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ජානාති කියන පදය ඥා ධාතුවෙන් නිපන් මේ අවබෝධාර්ථයේහි අවබෝධනය කියලා කියන අවබෝධාර්ථයේහි යෙදෙන පදයක් තමයි මේ ජානාති කියන මේ පදය. එතකොට මේක අවබෝධ කිරීම නැතිනම් දැනගැනීම කියන නුවණින් දැනගැනීම කියන අර්ථයේහි තමයි මේ පදේ යෙදෙන්නේ. එතකොට ජානාති කියලා කියන්නේ නුවණින් දැනගනී කියන එක. එතකොට යම්කිසි දෙයක් ජානාති කියලා කියන අපි දැනගන්න බවට දැනගන්නා ස්වභාවයට. එතකොට දැන් මෙතනදී කියන්නේ පජානාති කියන දේ. එතකොට පජානාති කියනකොට මේකට අපි උපසර්ගයක් යොදලා තියෙනවා. උපසර්ගයේ යොදලා තමයි අපි පජානාති කියලා කියන්නේ. එතකොට ජානාති කියන එකට වඩා මේ ප කියන මේ උපසර්ගයේ යෙදීමෙන් මේ පදය තවදුරටත් දීප්ත පදයක් බවට පත් කරනවා. ඒ කියන්නේ තවදුරටත් මේ පදයේ අර්ථය වැඩි කරලා දක්වනවා. පජානාති කියලා කියනවා. දැන් ජානාති කියන්නේ යම් කිසි ආකාරයකින් අවබෝධ කරමින් දැනගන්න ස්වභාවය නම් පජානාති කියලා කියන පදයේ අර්ථය වෙන්නේ තාමත් ප්‍රකර්ෂවත් ආකාරයෙන් ඒ කාරණාව පිළිබඳව අවබෝධ කරනවා. ඒ කියන්නේ විශිෂ්ටායුරෙන් ඒ කාරණාව පිළිබඳව අවබෝධ කරනවා. ඒක තමයි පජානාති කියලා කියන්නේ. එතකොට ඒක සාමාන්‍ය සංජානන අවස්ථාව ඉක්මවා ගියපු මට්ටමක්. ඒ තමයි ඒ ප්‍රජානන මට්ටම. ඒ ප්‍රකර්ෂයෙන් ඒ ධර්මයේ පිළිබඳව ඒ කාරණේ පිළිබඳව අවබෝධ කරගත්ත බව. එතකොට පජානාතිතිකෝ ආවසෝ තස්මා පඤ්ඤවාති වච්චති. ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ ඔහුගේ ඒ විශිෂ්ට නුවණින් නැතිනම් ඒ ප්‍රකර්ෂයෙන් දැනගන්නා බව නිසා තමයි ඔහු ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. ඊට පස්සේ කිංච පජානාති. මොනවද ඔහු නුවණින් දැනගන්නේ?
දැන් නුවණින් දැනගන්නවා කියවට කුමක්ද ඔහු නුවණින් දැනගන්නේ? ඊට පස්සේ ඉදන් දුක්ඛන්ති පජානාති. ඉදන් දුක්ඛන්ති පජානාති. මේක දුකයි කියලා දැනගන්නවා. ඉදන් දුක්ඛ සමුදයන්ති පජානාති. මේ දුක්ඛ සමුදයයි කියලා දැනගන්නවා. ඒ වගේම ඉදන් දුක්ඛ නිරෝධන්ති පජානාති. මේ දුක්ඛ නිරෝධයයි කියලා දැනගන්නවා. ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදන්ති පජානාති. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා දැනගන්නවා. පජානාති පජානාතිකෝ ආවසෝ තස්මා පඤ්ඤවාති වච්චති. එනිසා ප්‍රජානනය කරන නිසා දුක්ඛ සත්‍ය, සමුදය, නිරෝධය, මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් අවබෝධ කරන නිසා, නුවණින් දක්නා නිසා ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. ඒ නිසා තමයි ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. එතකොට ලෝකේ අපි සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයෙක් කියන්නේ කවුද කියලා අපි සාමාන්‍යයෙන් දකින දර්ශන සීමාවට වඩා ගැඹුරින් මේ ශාසනය තුළ ප්‍රඥාවන්තය අපි තීරණය කරන්නේ. ඒකට තියෙනවා නිර්ණායකයක්, ඒකට තියෙනවා මිනුම් දණ්ඩක්. ඒ මිනුම් දණ්ඩ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඔහු අවබෝධ කරගෙන තිබෙන ආකාරයට. ඔහු අවබෝධය પ્રાપ્ત කරගෙන තිබෙනවා නම්, ඔහු නුවණින් දන්නවා නම් අන්න ඒ පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා. එතකොට මෙන්න මේ ප්‍රඥාවන්තයා හැම වෙලාවකදීම ඉදන් දුක්ඛන්ති පජානාති, මේක තමයි දුක කියන එක පිළිබඳව දන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දුක කියලා හඳුනන කායික මානසික දුක නෙමෙයි ඔහු දකින්නේ. ඒක අපි ඔහුගේ සංජානනයක් කියලා කිව්වේ නැහැ. සංජානනයක් කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔහු ලක්ෂණ වශයෙන් හඳුනාගෙන දැනගන්න බවයි කියලා කිව්වේ නැහැ. එතනදී කිව්වේ පජානාති කියන වචනේ. කියන්නේ අපි දුක හැම වෙලාවකදීම අපි සංජානනය කරනවා, විජානනය කරනවා. හැබැයි ප්‍රජානනය කියනකොට ඊට වඩා ප්‍රකර්ෂයෙන් ඒ අවබෝධ කරගන්න අර්ථය. එතකොට එතන තියෙන ඊටමත් දීප්ත අර්ථයක් කියලා කිව්වා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි විඳිනවා දුක, අපි දුක කියලා ඒක සංජානනය කරනවා. අපි ඒක විජානනය කරනවා. මේක දුකයි කියන එක. ඒ සංජානනයට සහ විජානනයට කොටුවන දුක පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. මේක පජානාති කියලා ප්‍රජානනයට හසු වෙන දුක පිළිබඳවයි කතා කරන්නේ. එතකොට මේ දුක අර කායික මානසික දුක කියන සාමාන්‍ය ලෝකයා වේදනාත්මකව හඳුනා ගන්නා දුක්ඛ සීමාව ඉක්මවා ගියපු ලෝකයන් සංකත ධර්මයක් තිබෙනවා නම් ඒ සංකත ධර්මයේහි සීමාව, කියන්නේ සංකත ලක්ෂණය පිළිබඳවයි මෙතනදී දුක කියලා කතා කරන්නේ. එතකොට මේ දුක්ඛ කියන පදයේ තුල ඒ පවත්නා දු කියන උපසර්ගයෙන් ගම්ම්‍ය වෙන නැතිනම් කියවෙන ඒ නින්දිත පහත් අර්ථය කියන එකත්, ඒ වගේම ක කියන පදයෙන් කියවෙන ක්ෂයාර්ථයත් කියන මේ අර්ථයෙන් තමයි දුක්ඛ කියන වචනේ මෙතනදී භාවිත වෙන්නේ. එතකොට ඒක අනේ මට හරි දුකයි කියලා අපි අර හිතේ ඇති වෙන දුක, කයට දැනෙන දුක ගැන කතා කරන මට්ටමින් නෙමෙයි, එතනින් පමණක් සීමා වන දෙයක් නෙමෙයි. යම්කිසි ධර්මයක් ලෝකයේ තුල හේතු නිසා සකස් වුණා නම් ඒ ධර්මයේ හේතු නැතිවීමෙන් නැති වෙනවා. අන්න එතන තමයි මේ දුක්ඛ ලක්ෂණය තියෙන්නේ. ඒක ස්වායක්තව Tamanට අවශ්‍ය පරිදි පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතන නිස්සත්ත්‍ය නිජීවී ස්වභාවයකින් යුක්තයි. අන්න ඒ හේතුව නිසා සංකත ධර්මය. එනිසා තුන් භූමිය අනුව ගියපු යම් සිත් තියෙනවා නම්, චෛතසික ධර්ම තියෙනවා නම්, රූප තිබෙනවා නම් මේ සියලුම කොටස් දුක්ඛ ලක්ෂණයට ඇතුළත් කරනවා. තණ්හාව හැරුණකොට අනිකුත් තියෙන සියලු ධර්මයෝ දුක්ඛ ලක්ෂණයට අයිති. හේතුව ඒ සියල්ලම හේතු නිසා හටගන්න, හේතු නැති වෙනකොට නැතුව යන ධර්මය. එතකොට හේතු නිසා නම් හටගත්ත, හේතු නැති වෙනකොට එය ඵලය නැති වෙනවා. ඒ නිසා මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි දුක්ඛ කියන ස්වභාවයෙන් යුක්ත බව. ඉතින් දුක්ඛන්ති පජානාති කියනකොට එයා දන්නවා මේ මුළු තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ දුකයි කියන්නේ. මේ මුළු තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මයෝ දුකයි. ආය සැප ඇති තැනක් කියලා ලබන්නට දෙයක් ඇත්තේ නැහැ. යම් තැනක ජීවත් වෙන කෙනෙකුට සැපසහගත වේදනාවක් උපදින්න පුළුවන්. එයා දකිනවා සැපසහගත වේදනාව ඉපදුනේ හේතු නිසා නම් හේතු නැතිවීමෙන් වේදනාව නැති වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ නිරෝධය කියන දේ ඒ දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. වේදනාත්මක වශයෙන් දුක උපදිනවා, දුක්ඛ ලක්ෂණේනුත් යුක්තයි. ඒ නිසා සැප වේදනාව කියන තැනත්
ඒ දුක්ඛ ලක්ෂණේ පවතිනවා. දුක් වේදනාව කියන තැනත් ඒ දුක්ඛ ලක්ෂණේ පවතිනවා. උපේක්ෂා වේදනාව කියන තැනත් ඒ දුක්ඛ ලක්ෂණය පවතිනවා. ඒ තමයි දුක පිළිබඳව මේ ශාසනයේ පුද්ගලයෙක් සිද්ධ කරන ප්‍රජානනය නුවණින් අවබෝධ කර ගැනීම. එතකොට දුකම පරිහරණය කරනවා, දුක ඔස්සේම ගමන් කරනවා කියන දේ තමයි එතන පවතින්නේ. ඊට පස්සේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන අපි කිව්ව තණ්හා වර්ජිත අනිකුත් ධර්මයන් ගැනනේ කිව්වේ. තණ්හාව අතහැරලා අනිත් ධර්මය. තණ්හාව තමයි සමුදය සත්‍ය. දුක උපදවන්නේ කුමක් නිසාද? සමුදය නිසා. දැන් ප්‍රජානනයක් නැති කෙනෙක් ලෝකේ නප්පජානාති කියලා කිව්වේ ප්‍රජානනයක් නැති කෙනෙක්. එයා දුක දන්නවා. එයා දුක හඳුනන්නේ කොයි විදිහටද? පිනතුනේ ඔබේ මනස දිහා ඔබ හැරිලා බලන්න. ඔබ දුක හඳුනන්නේ කොහොමද? ලෝකේ ජීවත් වෙනකොට අපිට ලෝකයේ පැත්තෙන් එන දුක අපි හඳුනනවා. ලෝකයේ පැත්තෙන් අපිට විඳින්න වෙන දුක හඳුනනවා. ඒ දුක ඇති වෙන්න හේතුවත් අපි දන්නවා. දුක්ඛ සමුදයත් අපි දන්නවා. හැබැයි අපි දන්නේ කොයි විදිහටද? දුක එන්නේ බාහිර දේවල් නිසා. එහෙනම් දුක නැති කරන්න ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ? බාහිර පවත්නා දේවල් අපිට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට ඕනේ. අපේ ජීවිතේ මේක නෙමෙයිද? අපි අද උත්සාහවත් වන්නේ මෙතනට නෙමෙයිද? පිනතුනේ අපි අද උත්සාහවත් වන්නේ මෙතෙන්ට. අපි සැප කියලා දකින්නේ භෞතිකව පවත්නා දේවල් තුල. අපි දරුවෝ හොඳින් ඉන්නවා නම් ඒ අය හොඳින් ඉන්නකොට අපිට සැපයි. ඒ අය අපි කියන විදිහට ඉන්නේ නැත්නම් එහෙම නැතිනම් ඒ අයට ලෙඩ වෙනවා නම් මරණයටපත් වෙනවා නම් ඔන්න දුක කියන දේවල් එනවා. දුක ආවේයි ඒ අය ලෙඩ වුණ නිසා, ඒ අය මරණයටපත් වුණ නිසා, අපි කියන විදිහට හිටපු නැති නිසා දුක ආවේ. තව කෙනෙක්ගේ වචනයක් ඇහෙනකොට මට දුක එනවා බැනුමක් කියලා හිතලා මට බැන්න කියලා අපි දුක් විඳිනවා. ඒකට මං හිතනවා ඇයි මට දුක ආවේ? දුක ආවේ මේ මිනිස්සයා බැන්න නිසානේ. ඒකට දැන් අපි දන්නවා දුක අපි හඳුනනවා. දුක හඳුනන අපි ඒ දුකට හේතුව දන්නවා. මොකද්ද අපි දුකට හේතුව කියලා දන්නේ? අපි දන්නවා අර මිනිස්සයා බැනපු නිසා මට දුක ආවා. දරුවා ලෙඩ වුණ නිසා මට දුක ආවා. මගේ වස්තු නැති වුණ නිසා මට දුක ආවා. එහෙනම් මම සතුටු වෙන්න මොකද්ද කරන්න ඕනේ? අපි දුකට හේතුව තමයි හැම වෙලාවකදීම නැති කරන්න බලන්නේ. ලෝකයේ අද දවසේදීත් අපි කරන්නේ මොකද්ද? දුකට තියෙන හේතුව නැති කරන්න හදන එක. අපි දුකට තියෙන හේතුව නැති කරන්නේ කොහොමද? පින්නතුනේ අපි දුකට තියෙන හේතුව නැති කරන්නේ අපි අර දන්න හේතුවද? අපි හිතනවා වස්තුව නැති වෙනකොට මට දුක එනවා කියලා. එහෙනම් අපි සතුටින් ඉන්න නම් මොකද කරන්න ඕනේ? ඒක නැති වෙන්න තියාගන්න ඕනේ. නැවත නැවත උපයන්න ඕනේ. අඩු වුණොත් පුරව ගන්න ඕනේ. දැන් අපේ ජීවිතේ අපි කරන්නේ ඒක නෙමෙයිද? දරුවා ලෙඩ වෙනකොට දුකයි නම් මම කරන්න ඕනේ මොකද්ද? දුක වෙන්නේ නැති වෙන්න, දුක ඇති නොවෙන්න නම් මම දරුවා ලෙඩ නොවි තියාගන්න ඕනේ. ලෝකේ තව කෙනෙක් බනිනකොට නම් මට දුක එන්නේ. දැන් මම මොකද්ද කරන්න ඕනේ? මම බැනුම් අහන්න නැති විදිහට ජීවත් වෙන්න ඕනේ. නැතිනම් බනින එක නතර කරන්න ඕනේ. එතකොට දැන් මේ දේ නෙමෙයිද පදනම. අපි දුක එන පැත්ත හඳුනගෙන තියනවා ජීවිතේ. අපි දුක එන පැත්ත හඳුනගෙන පින්නතුනේ හැමදාම දුක නැති කරන්න අපි උත්සාහවත් වෙනවා. අපි දුක හඳුනගෙන තියනවා, දුකට හේතුව දන්නවා. දුකට හේතුව දැනගෙන අපි මේ දුක ඇති කරන හේතුව නැති කරන්න හැමදාම උත්සාහවත් වෙනවා. හැබැයි අපේ මේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ මේ ඇවිලගත්ත ලෝකයේ ඇතුලේ. මේ ලෝකයෙන් එළියට ගිහිල්ලා අපි රාමුවෙන් එළියට ගිහිල්ලා මේ පිළිබඳව දකින්නේ අපි හැමදාම මේක ඇතුලේ මේ විදිහට ජීවත් වෙනවා. අපි දන්නේ නැහැ යම්කිසි දෙයක් මේ ලෝකයේ ඇතුලේ සීමාවේ ඇවිලගෙන තියෙනවා නම් ඒ ඇවිලිලා තියෙන එක ඇතුලේ තියෙන ඔක්කොම පිච්චෙනවා කියලා අපි දන්නේ නැහැ. එක තැනකින් පිච්චෙනකොට තව පිච්චෙන එකක් අරගෙන තමයි අපි ඒක නැති කරන්න උත්සාහවත් වෙන්නේ. පින්නතුනේ අපි දුක නැති කරන්න බලන්නේ මේ විදිහට තමයි. ඔබ ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඉපදුණු දවසේ ඉඳලා ඔබ දුක නැති කරන්න බලන්නේ මේ විදිහට. හැමදාම දුක නැති කරන්න බලන්නේ, දුක නැති කරන්න උත්සාහවත් වෙන්නේ මේ විදිහට. එහෙනම් අපි දුක පිළිබඳව හරියට හඳුනගෙන නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට. දුකට හේතුව අපි හඳුනගෙන නැහැ. ඒ නිසා තමයි අපි දුක නැති කරන්නට ඕනේ කියලා හිතාගෙන වැරදි හේතු හැමදාම නැති කර අපි දුක නැති වෙනවද කියලා බලනවා. පින්නතුනේ ඕක උත්සාහය තියනකම් අපිට කර ඉන්න පුළුවන් වෙයි. හැබැයි අපේ යටතේ ඒක නැහැ. ඒ නිසා ඕනම අතහැරෙන හැම වෙලාවකදීම දුක අපි කරා ගලාගෙන එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒක අපි කරා ගලාගෙන එනවම. ඒ නිසා මෙන්න මේ විදිහට දුක කියන දේ අපි කරා ගලාගෙන එනකොට
මේක නැති කරන්න ඕනේ නම් අපි කරන්න ඕනේ හරියට දුක කියන්නේ මොකද්ද? හරියට දුකට හේතුව මොකද්ද කියන එක පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. අන්න එහෙම කළොත් තමයි දුකට හේතුව දුරු කරලා දුක නැති කරන්න පුළුවන් කියන දැනුම අපිට උපදව ගන්න පුළුවන්කම තියෙනවා. අදත් කරන්නේ ඒ දෙයමයි. අපි හරියට ඒ දේ දැක්කොත් හරියට ඒ දේම එදාට කරනවා. ඒ නිසා දුක පිරිසිඳ දැක්ක යුතුයි, දුක්ඛ සමුදය කියන දේ ප්‍රහාණය කළ යුතුයි කියලා නුවණක් අපිට ඇති වෙන්න ඕනේ. දුක්ඛ සත්‍ය පරිඤ්ඤයයි පිරිසිඳ දැක්ක යුතුයි, සමුදය සත්‍ය ප්‍රහාතව්‍යයි කියන එක පිළිබඳව අපිට නුවණක් තියෙන්නට ඕනේ. එතකොට අපි අර තෘෂ්ණාවගේම නිර්වශේෂ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙනවා කියන දැනුම අපිට තියෙනවා. ඒක තමයි නිරෝධය පිළිබඳව තියෙන ඥානය. නිරෝධය පිළිබඳව තිබෙන ප්‍රජානනය. මාර්ගය පිළිබඳව තියෙන ප්‍රජානනය තමයි මේකට සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ ප්‍රතිපදාව දියුණු කළ යුතුයි කියන එක. මේ සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ ප්‍රතිපදාව දියුණු කළ යුතුයි කියන එක තමයි මාර්ගය පිළිබඳව අපි දන්නා කම. එතකොට මේ ටික පිළිබඳව දැක්මක් තියනවා කියලා කියන්නේ ඒක නා ප්‍රජානනයෙන් යුක්ත කෙනෙක්. ප්‍රජානනයෙන් යුක්ත කෙනෙක්. නුවණින් විමසා බලා අවබෝධ කරගන්න පුද්ගලයෙක්. උඩ කියනවා පඤ්ඤමා කියලා. ප්‍රඥාවන්තෙක්. එයාර ලෝකයක් එක පැත්තට ගහගෙන යනකොට ඒ ලෝකයට ප්‍රතිවිරුද්ධ මනසක් ශක්තිමත් උපදවගෙන ඒ ලෝකයා යන මුලාවෙන් මිදිලා බලාගෙන ඉන්න පුළුවන් මනසක් ඔහු උපදව ගන්නවා. ඒ නිසායි ඔහු ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ. ලෝකයා වෙනසෙන මාවතක යනකොට ඒක නතර වෙලා එයා බලාගෙන ඉන්න තරම් දක්ෂයෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රඥාවන්තයාගේ ස්වභාවය අර වටය අතහැරලා විවට්ටයට තමන්ගේ මනස ගැනීම. වට්ටය කියලා කිව්වේ මොකද්ද? දුකයි සමුදයයි කියන මේ දේ වට්ටය. චතුරාර්ය සත්‍ය ධර්මයේහි පූර්වාර්ධය අයිති වෙන්නේ මෙන්න මේ වට්ටයට. ඒ කියන්නේ දුක සමුදය කියන දේ වට්ටයට. වට්ට කියලා කියන්නේ වෘත්තය. පැවැත්ම. සංසාර වෘත්තය, සංසාර පැවැත්ම, සසර යෑම කියලා අපි කියනවා. එතකොට ඒ වටේ තියෙන්නේ මොකක්ින්දද? දුකත් සමුදයත් නිසා. ස්කන්ධ ටිකක් තිබෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍යයට අයිති කොටස. හේතු නිසා හටගෙන හේතු ටික නැති වෙලා යන එක. මේ ස්කන්ධ ධර්මයේ යථාර්ථය නොදන්නා කම නිසා මේකට මොකද්ද කරන්නේ? තණ්හා කරනවා. ස්කන්ධ ටිකට තණ්හා කරනවා. තණ්හාව නිසා මේ ස්කන්ධ ටික මෙතන බිඳී යනකොට තව තැනක මේ විදිහේ ස්කන්ධ ටිකක් සකස් කරගන්නවා. ආපහු ඒ ස්කන්ධ ටිකට තණ්හා කරනවා. ආයෙත් තණ්හාව නිසා ස්කන්ධ ටිකක් ලබනවා. ආපහු ඒකට තණ්හා කරනවා. මේකනේ මේ ගමන. දුක්ඛ ස්කන්ධ ටිකකට තණ්හා කරනවා. නැවත තණ්හාව නිසා ස්කන්ධ ටිකක් සකස් කරගන්න. ස්කන්ධ ටිකට ආපහු තණ්හා කරනවා. මේක තමයි වෘත්තය. මේක තමයි පැවැත්ම. මේ තමයි චක්‍රය. මේක පෙරලිලා යනවා. මේක නතර කරන්න පුළුවන් කමක් නැහැ යම් තැනකින් මේක සිඳෙන්නේ නැත්තම්. යම් තැනකින් මේක සිඳෙන්නේ නැත්තම්. එනිසා දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මේක සිඳින තැන. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මේක සිඳින තැන. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මේක සිඳීම පිණිස පවත්නා ආයුධ ටික. ඒකයි සම්මා දිට්ඨිය පිළිබඳව ආපහු විමසන්නට ගියත් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. ප්‍රතිපදාව හැටියට ආපහු ගියත් කියන්නේ මොකද? දුක දැනගන්න. එතකොට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න ඕනේ නම් දැනගත යුත්තේ කුමක්ද? දුක කියන්නේ මොකක්ද කියන එක දැනගන්නට ඕන. ඒ කියන්නේ ලෝකේ පවත්නා ස්කන්ධ ධර්මයක් විදිහට අපි හරියට තේරුම් ගන්නට ඕනේ. හරියට අවබෝධ කරගන්නට ඕනේ. ඒ ස්කන්ධ ධර්මයක් විදිහට අපි තේරුම් ගන්නකොට, අවබෝධ කරගන්නකොට අන්න එතන තණ්හාවට ඉඩක් ලැබෙන්නේ. ඇයි පින්නතුනේ අපි තණ්හා කරන්නේ ස්කන්ධ ධර්මයකට නෙමෙයි. අපි තණ්හා කරන්නේ ස්කන්ධ ධර්මයකට නෙමෙයි, ස්කන්ධ ටිකකට නෙමෙයි. අපි තණ්හා කරන්නේ හැම වෙලාවකදීම හීනයකට. එතනම් අපි හදාගත්ත සත්‍ය වශයෙන් विद्यमान නොවන තැනක තමයි අපි තණ්හාව උපදවගන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම මේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අපි සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන සංඥාව උපදවගෙන අපි කැමති වෙන්නේ, අපි ආස වෙන්නේ ඒ සත්වයට, ඒ පුද්ගලයාට, නැත්නම් ඒ කෙනාට, එහෙම නැත්නම් වටිනවා කියලා හිතන ඒ දෙයට. ඒ දේ කියන දේ නිර්මාණය කරලා තියෙන්නේ කවදාවත් ලෝකෙ තුල ඒ දේ මොකද්ද කියන එක පිළිබඳව හොයාගෙන ගියොත්
ඔබට ඒ දේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. රත්තරන් මාලයකට ඔබ කැමතියි කියලා හිතන්න. ඒ කැමති මාලය ඔබ හොයාගෙන ගියොත් යථාර්ථයට අනුව ඔබට ඒ බඳු දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන්නේ පින්නතුනේ ඇහැට ආපු වර්ණ සටහනක් ලැබෙනවා. ඒ වර්ණ සටහන මේ මොහොතේ හටගෙන නැති වෙලා යන එකක්. ඒ වර්ණ සටහන ගෝචර කරගත්ත ඇහැ හටගෙන නැති වෙලා යන එකක්. ඒ වගේම ඒ වර්ණ සටහන ඇහැට ආපු බව දැනගන්නට වැය වුණු වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක් තිබෙනවා. ඒ ස්කන්ධ ධර්මතා ටික අරක දුටු බව දැන ගැනීමට වැය වී අවසන්. ඊට පස්සේ මනසින් අපි මොකද කරලා තියෙන්නේ? අපි මනසින් ඒක නැවත නැවත අරමුණු කරමින් ග්‍රහණය කරගෙන තියෙනවා. ඒ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන තැනදී තමයි අපිට ඒක රත්තරන් මාලයක් තියනවා කියන දැනුම ඇවිල්ලා තියෙන්නේ. දැන් පින්නතුනි ඒ මොහොත වෙනකොටත් අපි ඒක විඳින මොහොත වෙනකොටත් එබඳු වටිනාකමක් අර වස්තුව තුල තිබුණේ නැහැ. එබඳු වටිනකමක් අර වස්තුව තුල නැතිනම් අර ආපු වර්ණ සටහන තුල තිබ්බේ නැහැ. කයට ආවේ ස්පර්ශයක් නම් කවදාවත් අර පේන දේ නෙමෙයි අපි ස්පර්ශ කළේ. ඔය වටිනකම පේන දේද වටිනකම ස්පර්ශ වෙන දේද කියලා අපි හිතලා බැලුවොත් ඒක පණවන්න තැනක් නැහැ. ආයතන ටික නැතුව අපිට විඳින්න පුළුවන්ද කියලා බැලුවොත් පින්නතුනේ ආයතන ටික නැතුව අපිට විඳින්නත් බෑ. ඒ නිසා මේ වටිනකමක් මේවා දේවල් ඇතුලෙන් අපිට ඇවිල්ලා නැහැ. එහෙනම් ඒකයි මම හීනයකටයි තණ්හා කරන්න කියලා කිව්වේ. මේ නොවටින ධර්මතා ටිකක වටිනා දෙයක් විදිහට මේක වහලා තින්ත ටිකක් ආලේප කරාට පස්සේ අන්න ඒ තින්ත ආලේප කරපු දෙයට තමයි අපි තණ්හා කරන්නේ. ඒ කියන්නේ චේතනාවෙන් පිළියෙල කරපු දෙයට අපි හැමදාම තණ්හා කරනවා. ඒක තමයි අපේ සිතේ තියෙන ස්වභාවය. එතකොට යම් කිසි කෙනෙක් ওই තින්ත ටිකට ඔබෙන් තියෙන යථාර්ථය පෙන්වා දුන්නොත් මෙන්න මෙබඳු වූ ස්කන්ධ ධර්මතා ටිකක් තමයි හටගත්තේ. මේ හටගත්ත ස්කන්ධ ධර්මතා ටික හේතු නැති වෙනකොට නැතිව යනවා කියලා මේ ධර්මයේ පිළිබඳව ඔහුට පෙන්වා දෙන්නට පුළුවන්කම ලැබුණොත්. පින්නතුනි ඒ හේතු කරගෙන එයාට අර තණ්හාවට පදනම නැති වෙනවා. එයා දකින්නේ මොකද්ද? ස්කන්ධ ටික මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන එක. ස්කන්ධ ටික සත්වයක් කියලා දකින්නේ නැහැ. ස්කන්ධ ටික පුද්ගලයෙක් කියලා දකින්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ ටික තුල වටින නොවටින දේවල් දකින්නේ නැහැ. ස්කන්ධ ධර්මය හටගෙන අවිද්‍යාදී හේතු මත හටගත් ධර්මතා ටික හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව දන්නවා. ඒ දන්නා නුවණ නිසාම අර අනාත්ම සංඥාව එළඹ සිටීමත් අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව එළඹ සිටීමත් නිසා අර තණ්හාවට පවතින්න තැනක් නැහැ. තණ්හා කරන්නේ දෙයකට. ඒක තමයි හිතේ ස්වභාවය. පිනතරි බලන්නකො අපි ආස කරන්නේ දෙයකට කෙනෙකුට. පුද්ගල බව දුරු වෙන්න අපිට ඒ දේ නිසා ඇතිවෙන දේවල් අඩු වෙනවනේ. දැන් උදාහරණයක් හැටියට අපි නිතර මතක් කරනවා ඔබට යම් කිසි විදිහකින් කකුල ගලක හැප්පුණොත් ලේ එන්න තුවාලයක් වුණොත් ඔබ අර ගල් කැටේ ගැන තරහ අරගෙන මට ගැහුවා නේද කියලා හැමදාම ඒ ගල් කැටේ ළඟින් යනකොටත් ඔරෝල බලාගෙන යන්නේ නැහනේ. ඔබ ඒ ගල් කැටේ ගැන තරහ අරගෙන ওই ගල් කැටේ නැති කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලා ඔබ කතා කරන්නේත් නැහනේ. ඒ වගේම ඔබ අමනාපයෙන් එතන යනකොට අහක බලාගෙන යන්නෙත් නැහනේ. අමනාපයෙන් ඉන්නෙත් නැහැ. එච්චර ලොකු තුවාලයක් වෙන්න අවශ්‍ය නැහැ. එක මිනිස්සෙක් ඇවිල්ලා අපිට පාරක් ගහනවා. ඔබ වැඩ කරන තැන කෙනෙක් හරි කවුරු හරි. ඔබේ ප්‍රතිචාරය කොහොමද? ලේ එන තරමට ගල් කැටයක් හැප්පුණ වෙලාවෙදිත් දැන් ඔබට කෙනෙක් ගහපු අවස්ථාවේදීත් ඔබේ ප්‍රතිචාරය කොහොමද? ඔබේ ප්‍රතිචාරය වෙන්නේ අර ගල් කැටයක් වැදුනට වඩා අර පුංචි එච්චර රිදුනෙත් නැති පාරක් වැදුනත් ඔබට ඒක දැනෙනවා වැඩි. මේ මිනිස්සයා මට ගැහුවා. මේ මිනිස්සයා මට මෙහෙම කළා. දැන් ඔබට ඒක දවසක් දෙකක් තුනක් හතරක් නෙමෙයි ඔබට සමහරට මුළු ජීවිතාන්තය දක්වාම ඔබ මේ මිනිස්සයා මට ගහපු මෙහෙම කරපු මිනිස්සෙක් කියන අමනාපයේ ද්වේෂයේ තියෙයි. මොකක් නිසාද? පුද්ගල සංඥාව නිසා. දැන් ද්වේෂය පවත්වන්නට හේතු වන ධර්මය ගැන ඔබ විශ්ලේෂණය කරගෙන ගියොත් ඔබ ද්වේෂයේ පවත්වේ රූපේද වේදනාවද සංඥාවද සංඛාරයේද විඥානය ගැනද කියලා ඔබ මේක විභජනය කරලා බැලුවොත් ඔබට පෙනෙයි ගල් කැටේ කියන තැනත් මෙතනත් තිබුණෙත් එක සමාන ධර්මතාවයන් කියලා. කිසිම වෙනසක් නැහැ.
හැබැයි ඒ ධර්මතාවයන්ගේ වෙනසක් නැති වුණාට නැතිනම් සත්වපුද්ගල භාවයෙන් තොර හේතු නිසා සකස් වූ ඒ ස්වභාව ලක්ෂණය වෙනස් නොවුනට ඔබ පුද්ගලයෙක් කියලා හිතාගත්ත බව නිසා අන්න ඔබට අර සිතුවිලි ටික ඒ විදිහට පවත්වන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් පේනවනේ අපිට පුද්ගලයෙක් කියලා දැකපු ගමන්ම එතන ඒ පුද්ගල බවත් එක්ක එකට එකතු වෙලා කෙලෙස් ආශ්‍රව අපි පස්සෙන් පන්නගෙන එන හැටි. පුද්ගල බව නිරුද්ධ කෙනකොට, පුද්ගල බව අපෙන් අයින් වෙන්න පටන් ගන්නකොට, පුද්ගල බව ටිකෙන් ටික අපි වඩන මානසිකාරය ඔස්සේ දුර්වල වෙනකොට පින්නතුනි හිතට ඇතිවෙන තරහාමනාපකම් වැරදි විදිහට ඇතිවෙන සිතුවිලි අන්නේ විදිහට ටිකෙන් ටික දුර්වල වෙලා යනවා. ඇයි ඒක ඇති කරගන්න පදනම තමයි සිඳින්නේ. එනිසා යම්කිසි කෙනෙක් ස්කන්ධ ධර්මතා ටිකේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තොත් එයාට තණ්හා කරන්න වටින වස්තුවක් හම්බ වෙන්නේ. ගැටෙන්න නොවටින දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් කියන මේ ධර්මයන්ගෙන් මිදුණු පුද්ගලයෙක් බවට ඔහුට පත්වන්නට පුළුවන්කම තියෙනවා. මේ පත්වන්නට පුළුවන්කම තියෙන කුමක් නිසාද? ඒකට අර හීනේ හදාගන්න අවශ්‍ය වුණ භූමිකාව දැන් නැහැ. නැතිනම් ස්කන්ධ ටිකේ පැවැත්ම ඔහුට දැනෙන්නේ නැහැ. ඔහුට ලැබෙන්නේ අනිත්‍ය ධර්මතා ටිකක්. ඒ නිසා අනිත්‍ය ධර්මතා ටික ප්‍රත්‍යක්ෂ කිරීමෙන් ඔහු දෙආකාර නිරෝධයක් දකිනවා. ඒ තමයි ස්කන්ධ ධර්මයෝ හටගෙන නිරුද්ධ වුණ බව දන්නවා. ස්කන්ධ නිරෝධය දන්නාකම නිසා අනාගතයට තණ්හාවේ අනුත්පාද නිරෝධයක් කරලා තියෙනවා. ඒ කියන්නේ මත්ෙහි තණ්හාව උපදවන්නේ. ස්කන්ධ ටිකේ නිරෝධය දන්නවා. ස්කන්ධ ටිකේ නිරෝධය දන්න නිසා තෘෂ්ණාව අනුත්පාදයට ගිහිල්ලා නොහට ගන්න බවට ගිහිල්ලා දැන් තෘෂ්ණාව හට ගන්න නැහැ එතන ඉඳලා. ඒ නිසා නිරෝධය කියනකොට ඔහු ස්කන්ධයන්ගේ ස්කන්ධ නිරෝධයත් ඒ වගේම තෘෂ්ණාවගේ අනුත්පාද නිරෝධයත් කියන මේ නිරෝධය ප්‍රතිවේද කළා. මේක තමයි ප්‍රජානනය. මේක තමයි නුවණින් ප්‍රතිවේද කිරීම, නුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම. එතකොට මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මේ විමසන්නේ එක පැත්තකින් ගත්තාම සමස්ත ප්‍රතිපදාව. ඒ කියන්නේ කොට්ටිත තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් මේ විමසන්නේ චතුරාර්ය සත්‍ය භාවනාව, චතුස්සත්‍ය භාවනාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක් චතුරාර්ය සත්‍ය වැඩිම තුළ ප්‍රඥාව අවදි කරගන්නේ කොහොමද කියන එක. එනිසා ඔබ දුක පිරිසිඳ දැක්ක යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය වැඩි යුතුයි. කෙනෙකුට නිවන් දකින්නට මේ කාරණාවම ප්‍රමාණවත්. ඒ චතුස්සත්‍ය භාවනාවම. ඊට පස්සේ නැවත මත්තේහි ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඒ අහන ප්‍රශ්නය? විඥානන්ති විඥානන්තිකෝ ආවසෝ උච්චති කිත්තාවතානුක්කෝ ආවසෝ විඥානන්ති උච්චති. විඥානය කියලා කියනවා. ඇවැත්නි කෙතකින්ද මේ විඥානය කියලා කියන්නේ? විඥානය කියලා කියනවා. කෙතකින්ද මේ විඥානය කියලා කියන්නේ? විජානාතිකෝ ආවසෝ තස්මා විඥානන්ති උච්චති. විජානාතිකෝ ආවසෝ. ඇවැත්නි විජානාති කියලා කියනවා දැනගන්නවා කියන එක. ජානාති කියලා කියනවා කිව්ව අපි ඥා ධාතුවෙන් මේ දැනගනී කියලා කියන එකට. එතකොට ඒ ජානාති කියන මේ පදය තමයි ප්‍රජානනාර්ථයෙන් අපි පජානාති කියලා කිව්ව ප්‍රකර්ෂයෙන් නුවණින් අවබෝධ කරනවා කියන එක. එතකොට මේ ජානාති කියන එකට වි උපසර්ගයේ යෙදිලා මෙතනදී ඇති වෙනවා විජානාති කියලා පදයක්. විජානාති කියලා කියන්නේ දැනගනී කියන එක. විජානනය කරනවා. ඒක ඒ අර්ථය උද්දීපනය නොකොට එලෙසින් තැබීමක් සිද්ධ වෙනවා. විජානාති කියනකොට ඒ කාරණාව පිළිබඳව දැනගන්නවා කියන එක. පජානාති කියනකොට ප්‍රකර්ෂයෙන් දැනගන්නවා. එතකොට ජානාති, විජානාති, පජානාති මේ පද තුනක් තියෙනවා. ජානාති දැනගනි, විජානාති කියලා කියනවා ඒකේ සම්පූර්ණම විජානන කෘත්‍යය කියන්නේ සියලු ආකාරයෙන් දැනගන්නා බව. පජානාති කියලා කියනවා ප්‍රකර්ෂවත් ආකාරයෙන් විශිෂ්ටතම ආකාරයෙන් දැනගන්නා බව. එතකොට මේ විජානාතිතිකෝ අවසෝ තස්මා විඥානන්ති වච්චති. මේ විජානනය කරන බව නිසා තමයි ඇවැත්නි විඥානන්ති වච්චති විඥානයයි කියලා කියන්නේ. එතකොට විජානනය නිසා විඥානයයි කියලා කියනවා. කිංච විජානාති මොනවද දැනගන්නේ? සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛම සුඛන්ති විජානාති. සැපයි කියලා දැනගන්නවා, දුකයි කියලා දැනගන්නවා, අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා.
සුඛන්තිපි විජානාති. දුක්ඛන්තිපි විජානාති. දුකයි කියලා දැනගන්නවා. අදුක්ඛම සුඛන්ති විජානාති. අදුක්ඛම සුඛය පිළිබඳව දැනගන්නවා. එතකොට සුඛන්තිපි විජානාති කියලා කියන්නේ සැපයි කියලා දැනගන්නවා කියන එක. සැපයි කියලා දැනගන්නකොට මේ වේදනාව පිළිබඳවයි කතා කරන්නේ. දුකයි කියලා දැනගන්නවා කියනකොට මේ දුක පිළිබඳව දැනගන්නවා. එතකොට අදුක්ඛම සුඛ කියලා කියනවා. අදුක්ඛම සුඛය පිළිබඳව දැනගන්නවා. එතකොට මෙතනදි තියෙන්නේ පින්නතුනි විජානනේහි ලක්ෂණය. ඒ තමයි දැනගන්නවා කියන එක. එතකොට මේ තව පැත්තකින් කිව්වොත් ආරම්මන රසං විජානාතිති විඥාන. අරමුණෙහි පවත්නා රසය දැනගන්නවා. දැනගන්නා ලක්ෂණය. එතකොට දැන් යම් සෑම අරමුණකම යම්කිසි රසයක් තිබෙනවා. සෑම අරමුණකම යම්කිසි රසයක් තිබෙනවා. ඒ රසය තමයි මේ වේදනා තුනෙන් හඳුන්වන්නේ සැප දුක් උපේක්ෂා සහගත වේදනාවන් හැටියට. එතකොට සුඛන්තිපි විජානාති දුක්ඛන්තිපි විජානාති අදුක්ඛම සුඛන්තිපි විජානාති කියනකොට සැප දුක් උපේක්ෂා වශයෙන් මේ අරමුණක පවත්නා ස්වභාවය තියෙනවා. වේදනානුපස්සනාව දියුණු කරන කෙනෙක් වේදනානුපස්සනාවට සිත තබන්නේ මෙන්න මේ වේදනාවන්ට අනුරූපීව සැප දුක් උපේක්ෂා වශයෙන් පවත්නා වේදනාවන්ට අනුරූපීව. ඒක අර රූපී මට්ටම ඉක්මවා ගියපු වේදනාව ප්‍රකට කරගන්නා මට්ටමක්. ඒ නිසා තමයි වේදනාව අනුව බලන්නට පුළුවන්කම තියෙන්නේ. එයා සෑම අරමුණකම සිත වේදනාව අනුව හැසිරෙන ස්වභාවය පිළිබඳව දන්නවා. සෑම අරමුණකම සිත වේදනාව අනුව හැසිරෙන ස්වභාවය දන්නවා. එතකොට මෙතනදී කියන්නේ හැබැයි විජානන අවස්ථාවක් සුඛන්තිපි විජානාති සැපයි කියලා දන්නවා දුකයි කියලා දන්නවා උපේක්ෂයි කියලා දන්නවා. මේක තමයි විඥානයේහි ස්වභාවය. අරමුණෙහි පවත්නා අර වේදනාත්මක ලක්ෂණය පිළිබඳව එයා විජානනය කරන එක තමයි ප්‍රධාන කෘත්‍ය විඥානය. එයා දැනගන්න බවෙන් යුක්තයි. එතකොට මේ විඥාණයට හසු වෙලා තියෙන හැම වෙලාවකදීම වේදනාව. විඥාණයට හසු වෙලා තියෙන්නේ වේදනාව. එතකොට වේදනාව පමණමද විඥානනය කළ හැක්කේ? නෑ, වේදනාව පමණක්ම නෙමෙයි. එතකොට අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන් කොහොමද මේ ධර්මයන් අතර තියෙන වෙනස් ස්වභාවය පිළිබඳව කතා කරනකොට තවත් මේ කාරණාව ගැඹුරයි. එතකොට මේ විඥානනය සිද්ධ කරන්නේ කුමක් පිළිබඳවද? ත්‍රිවිධ වේදනාව පිළිබඳව සැප දුක් උපේක්ෂා වශයෙන් තිබෙන වේදනාව පිළිබඳව. යාචාවසෝ පඤ්ඤා ඊට පස්සේ ඊටාම වැදගත් ප්‍රශ්නයක් අහනවා. යාචාවසෝ පඤ්ඤා එවත්නි යම් ප්‍රඥාවක් තිබෙනවා නම් යංච විඥානං යම් විඥානයක් තියෙනවා නම් ඉමේ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා ඉමේ ධම්මා සංසට්ඨා මේ ධර්මයෝ සංසට්ඨද. ඒ කියන්නේ මෙතන මේ ප්‍රශ්නය පිළිබඳව අහන්නේ යම් කිසි ප්‍රඥාවක් තිබෙනවා නම් මෙන්න මේ ප්‍රඥාවත් යම් විඥානයක් තිබෙනවා නම් මේ විඥානයත් සංසට්ඨද. සංසට්ඨද කියලා කිව්වේ ඒකෝත්පාදාදී වශයෙන්. කියන්නේ මේ දෙක එකට උපදින දේවල්, එකට පවතින දේවල්, එකට නැති වෙන දේවල්. එහෙමත් නැතිනම් විසංසට්ඨද. ඒ කියන්නේ එකට උපදින දේවල් නොවි ප්‍රඥාවට විතරක් වෙනම පවතින්න පුළුවන්ද? එහෙමත් නැතිනම් විඥාණයට විතරක් වෙනම පවතින්න පුළුවන්ද? මේ තමයි විසංසට්ඨ භාවයේ ලක්ෂණය. යම් ධර්ම දෙකක් විසංසට්ඨයි නම් මේ දෙක එකට පවතින්නේ නැහැ. එතකොට මෙතනදී සංසට්ඨනම් කියලා කියන්නේ මේ දෙක එකට පවතිනවද කියලා. දැන් එතකොට සරියුත්තරුන් වහන්සේ කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? යාචාවසෝ පඤ්ඤා යංච විඥානං ඉමේ ධම්මා සංසට්ඨා. එවත්නි යම් කිසි ආකාරයකින් යම් ප්‍රඥාවක් තිබෙනවා නම් යම් විඥානයක් තිබෙනවා නම් ඉමේ ධම්මා සංසට්ඨා මේ ධර්මය සංසට්ඨයි. ඒ කියන්නේ මේ ධර්මය ඒකෝත්පාදාදී ලක්ෂණ විදිහට මේවා එකට උපදිනවා. එකට පවතින, එකට නිරුද්ධ වෙනවා. මේවා ඔක්කොම එකට යෙදිලා තියෙන ධර්ම. එතකොට මේ දේවල් මේ එකට එකතුව එකට පවතින ධර්මයන් විදිහටයි දකින්නේ. එතකොට නච ලබ්භා ඉමේසං ධම්මානං විනිබ්බුජ්ජිත්වා නානාකරණං පඤ්ඤාපේතු. එතකොට කියනවා මේ දේවල් මේ දෙක අතර වෙනසක් විදිහට වෙන්වෙන් කරලා වෙන්වෙන් විදිහට දක්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට යම් කිසි විදිහකින් යම් තැනක ප්‍රඥාව තිබෙනවා නම් ඒ ප්‍රඥාව තිබෙන තැන විඥානය අනිවාර්යයෙන්ම තිබෙනවා. යම් තැනක ප්‍රඥාව තිබෙනවා නම් ප්‍රඥාව තිබෙන තැන විඥානය අනිවාර්යයෙන්ම තිබෙනවා. විඥානයේ යම් තැනක තිබෙනවා නම් විඥානයේ තිබෙන සෑම තැනකම ප්‍රඥාව නැහැ.
විඥාණය තියෙනවා නම් යම් තැනක විඥාණය තියෙන සෑම තැනකම ප්‍රඥාව යෙදෙනවයි කියලා එකක් ඇත්තේ නැහැ. ප්‍රඥාවගේත් විඥාණයේත් සංසට්ඨ භාවය ගැනයි මේ ප්‍රශ්නේ. සංසට්ඨ භාවයකට උපදිනවද කියන එක ගැනයි. නැත්නම් එකට පවතිලා එකට නිරුද්ධ වෙනවද කියන එකයි. මේ දේවල් එකට පවතින යම් තැනක ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාවයි විඥානයයි සංසට්ඨයි. දැන් ප්‍රඥාව කියනකොට එතන අපි කිව්වා පජානාති නැතිනම් විජානාති කියලා දෙයක්. එතකොට විජානාති කියනකොට විඥානයේ පැත්තෙන් පජානාති ප්‍රඥාව පැත්තෙන්. එතකොට මේ දෙකෙන්ම එකකින් නුවණින් දැනගන්නවා අනිත් එකෙන් දැනගන්නවා කියන දේ. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් නුවණින් දැනගන්නවා කියන දේ දැනගන්න බව තියෙනවා නම් එතනට විඥානනයක් අවශ්‍ය වන්නේ නැහැ ප්‍රඥානනය විතරක් ඇති කියලා. දැන් ප්‍රඥානනයට කොයි වෙලාවකවත් ප්‍රඥාවට අර විඥානනයෙන් දෙන කෘත්‍ය විඥානයේහි දේ සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතන යථාර්ථයේ ගෙනහැර දැක්වීම තමයි ප්‍රඥාවේ ස්වභාවය. එය දැන ගැනීම කියන කාරණාව සිද්ධ කරන්නේ විඥානනය තුලින්. යථාර්ථයේ කුමක්ද කියන එක ගෙනහැර දැක්වීම කියන කෘත්‍ය තමයි ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ. එතකොට ඒක දැනගන්නවා කියන එක, ඒ පෙන්වලා දෙන දේ දකින්නවා කියන දේ තමයි විඥානණයෙන් සිද්ධ කරන්නේ. ඒ නිසා සරියුත්තර වහන්සේ මේක බෙදා දක්වනවා යංචාවසෝ පජානාති තං විජානාති. යංචාවසෝ පජානාති තං විජානාති. එවත්ති යම් කිසි දෙයක් නුවණින් දැනගන්නවා නම් ප්‍රජානනය කරනවා නම් තං විජානාති. අන්න ඒක තමයි විජානනය කරන්නේ. යං විජානාති යමක් දැනගන්නවා නම් දැනගනු ලබන දේ ඒක ප්‍රජානනය කරන්න පුළුවන්කම තියෙනවා. යං විජානාති තම් පජානාති. යමක් විජානනය කරනවා නම් ඒ දේ ප්‍රජානනය කරනවා. ඒ කියන්නේ නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දෙක එකට පවතිනවා කියලා කියන්නේ මේ ඥාන සහගත චිත්තෝත්පාදයන් නැතිනම් ඥාන සහගත සිත්වල ප්‍රඥා සහගත සිත්වල යම් කිසි ආකාරයකින් නුවණින් යමක් පෙන්වා දෙනවා නම් පෙන්වා දෙනු ලබන දේම තමයි විඥාණයෙන් දැනගන්නේ. විඥාණයෙන් දැනගනු ලබන දේ තමයි ප්‍රඥාවෙන් පෙන්වා දීලා තියෙන්නේ. පින්නතුනි මේක හැම වෙලාවකදීම විඥානයේහි ස්වභාවයට ප්‍රඥාව තියෙන්නට අවශ්‍ය නැහැ. ප්‍රඥාව නැති වුණත් විඥානයේ පවතින්න පුළුවන්කම තියෙනවා. දැන් චක්කු විඥාන චිත්තය අපි අරගෙන බැලුවොත් චක්කු විඥාන සිතින් කරන්නේ මොකද්ද? ඇහෙන් රූප දකින්නවා කියන දේ. චක්කු විඥාන සිතින් කරන්නේ ඇහෙන් රූප දකින්නවා කියන දේ. නැත්නම් දැනගැනීමේ කෘත්‍යය එතනක් තියෙනවා. ඒකනේ චක්කු විඥාන කියලා කියන්නේ. එතකොට ඒකේ දැනගන්නේ මොනවද? රූපය පිළිබඳව. රූපායතනය පිළිබඳව තමයි දැනගන්නේ. ඊට වැඩි යමක් නෙමෙයි. එතකොට රූපය පිළිබඳව දැනගන්නවා. හැබැයි එතන නුවණේ පැවැත්මක් නැහැ. එතන ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. අඩුම තරමේ විතක්ක ਵਿਚාරයවත් යෙදෙන්නේ නැහැ. එතකොට ඒ ධර්මයේ ගැන නුවණින් ආයේ විතර්කණය කරලා සම්මර්ෂණය කරනවා කියන දෙයක් කොහොමදවත් යෙදෙන්නේ නැහැනේ චක්කු විඥාන අවස්ථාවකදී. ඊට පස්සේ ඇති වෙන මනෝ ධාතු සිතේවත් එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නය ඇහුවේ ප්‍රඥාව සහ විඥානය අතර තියෙන සංසට්ඨ විසංසට්ඨ භාවය පිළිබඳව. ප්‍රඥාව තමයි මූලික කරගෙන අහන්නේ. එතකොට ප්‍රඥාවයි විඥානයයි කියන දේ හැම වෙලාවකදීම සංසට්ඨයි. මොකද ප්‍රඥාව කියන දේ යෙදෙන්නේ සිතකමයි. විඥාන සමංගීවමයි. ඇතැම් විටක කෙනෙකුට අද දවසේදී ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ වැරදි මතවාදයක් ගොඩනගනවා. මේ විඥානය කියනකොට මේ කියන්නේ මේ වී කියන පදයේ යෙදුණා නම් එතන කිලුටු කියන අර්ථය තමයි එන්නේ. මේ කිලුටු හිතක් තමයි විඥානය කියලා කියන්නේ. මේ විඥාන කියලා කියන පදය අරගෙන බලනකොට මනෝමානසං හදයන් පණ්ඩරම් මේ ආදී ලෙස අර සිත පිළිබඳව විග්‍රහ කොට දක්වනකොට අවසානයේට විඥානයි කියලා තියෙනවා. එතකොට විඥානය කියලා කියන්නේ මේ මනෝ ඉස්සෙල්ලම මනෝ තියෙනවා, ඊට පස්සේ මානස වෙනවා, ඊට පස්සේ හදය වෙනවා, ඊට පස්සේ පණ්ඩර වෙනවා, මෙහෙම ගිහිල්ලා අන්තිමේටම විඥානය වෙනවායි කියලා. පිනතුනේ එහෙම එකක් ඇත්තේ නෑ. ඒ කියන්නේ පර්යාය නම් විඥානය හඳුන්වන පර්යාය නම් සමාන පද. එතකොට විඥානය කියන්නේ මේ කිලුටු සිතක් නෙමෙයි. චක්කු විඥානය කියලා කියන්නේ මේ ප්‍රභාෂර සිතක්. නැතිනම් ඒකේ රාග නැහැ, ద్వේෂය නැහැ, මෝහය නැහැ, කෙලෙස් නැහැ, කිසිම දෙයක් නැහැ. එතන තියෙන්නේ විපාක මට්ටමක් විතරයි. විපාක සම්තතිය. එතකොට දැන් ඒ නිසා යම් කෙනෙක් කියනවා නම් විඥාන කියන්නේ මේ කිලුටු චිත්තයන් කියලා ඒ දේ බිඳ වැටෙනවා. එහෙම නැතිනම් ඒ දේ ප්‍රතික්ෂිප්තයි. හේතුව යම් කිසි ප්‍රඥාවක් තිබෙනවා නම් ප්‍රඥාවත් විඥානයත් සංසට්ඨයි.
එකට උපදිලා එකට පැවතිලා එකට නිරුද්ධ වෙනවා. විසංසට්ඨ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවට විතරක් කොයි වෙලාවකවත් පවතින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ප්‍රඥාවට විඥාණයෙන් තොරව පැවැත්මක් ඇත්තේ නැහැ. ඒ නිසා යම් තැනක ප්‍රඥාව තිබෙනවා නම් එතන විඥානයේ අත්දැකීම තිබෙනවාමයි. එතකොට ප්‍රඥාව කියන දේ හරියට ආලෝකයක් වගේ විඥානය කියන දේ මේ ආලෝකය නිසා රූපේ ග්‍රහණය කරගනු ලබන ඇහැ වගේ. ප්‍රඥාව යම් විදිහකටද පෙන්වා දෙන්නේ ඒ විදිහට තමයි මේ ඇස නැමැති විඥාණයට ගෝචර කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැක්වේ. එතකොට දැන් නිල් පාට ආලෝකයක් ඒ සුදු පාට පෘෂ්ඨයක් මතට වතිත වුනහම අපිට ඒක නිල් පාටට දකින්න පුළුවන්. රතු පාට ආලෝකයක් ආවොත් ඒක රතු පාටට දකින්න පුළුවන්. වර්ණයේ යම් ස්වභාවයකින් ඒ බඳු ස්වභාවයට දකින්න පුළුවන්. එතකොට මේ වර්ණයේ වගේ දකින්නකො ප්‍රඥාව යම් අවස්ථාවකදී පෙන්වා දෙන්නේ යම් ආකාරයකට නම් විඥානයේ ස්වභාවය ඒ බඳු ආකාරයි. ඒ බඳු ආකාරයි කිව්වේ ඒ ආකාරයට ග්‍රහණය කරගන්නවා. ඒකයි යම් පජානාති තං විජානාති කියලා කිව්වේ. යමක් ප්‍රජානනය කරනවා නම් ප්‍රජානනය කරනු ලබන දේ තමයි විජානනය කරන්නේ. යම් විජානාති යමක් දැනගන්නවා නම් අපි ඒ දැනගනු ලබන දේ තමයි ප්‍රජානනය කරන්නේ. එතකොට ඒක එකම ධර්මයේ ආරම්භය වෙන දෙන්නේ. යම් තැනක ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාවෙන් පෙන්වා දෙන්න දීපු දේම තමයි විජානනය කරන්නේ. විජානනය උනේම ප්‍රඥාවෙන් තිබෙන දේ. එතකොට ඒ විජානනය තියෙනවා නම් ඒ විජානනය ප්‍රඥාවත් එක්ක තිබුණේ. එතකොට මෙන්න මේ දේ ඒ නිසා වෙන් කරලා වෙන වෙනම දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසායි මේ ධර්මය සංසට්ඨයි කියලා කිව්වේ. සංසට්ඨයි කියන්නේ එකට ඉපිද ඒකෝත්පාදාදී ලක්ෂණ විදිහට මේ ධර්මය එකට පවතිනවා කියලා කියන්නේ. එතකොට යාචාවසෝ පඤ්ඤා එවත්නියම් ප්‍රඥාවක් තිබෙනවා නම් ඊටාම වැදගත් තව ප්‍රශ්නයක්. එවත්නියම් ප්‍රඥාවක් තිබෙනවා නම් යංච විඥානං යම් විඥානයක් තිබෙනවා නම් ඉමේසං ධම්මානං සංසට්ඨාන මේ සංසට්ඨ වුණ මේ ධර්මයන්ගේ නෝ විසංසට්ඨානං විසංසට්ඨ නොවුණු ධර්මයන්ගේ කිං නානාකාරණන්ති මොකද්ද වෙනස? එහෙනම් මේ දෙක එකට ඉපදිලා එකට පවතිනවා නම් මොකද්ද මේ දෙකේ තියෙන වෙනස එහෙනම්? ඇයි මේ දෙකම දෙකක් කියන්නේ? මොකද්ද මෙතන තියෙන වෙනස? මෙන්න මේ ප්‍රශ්නෙට සරියුත්තරුන් වහන්සේ විස්තර කරනවා විග්‍රහ කොට දක්වනවා. යාචාවසෝ පඤ්ඤා එවත්නියම් ප්‍රඥාවක් තියෙනවා නම් යංච විඥානං යම් විඥානයක් තියෙනවා නම් මේ දෙකේ තියෙන සංසට්ඨ වුණ විසංසට්ඨ නොවුණ එකට ඉපදිලා එකට පැවිත එකට නැති වෙනවා කියන මේ ධර්මයන්ගේ තිබෙන ලක්ෂණය තමයි පඤ්ඤා භාවයේ තබ්බා ප්‍රඥාව කියන එක භාවයේ තබ්බයි ප්‍රඥාව කියන එක වැඩි යුතු දෙයක් විඥානම් පරිඤ්ඤය විඥානයේ පිරිසිඳ දැක්ක යුතුයි ප්‍රඥාව වැඩි යුතුයි විඥානය පිරිසිඳ දැක්ක යුතුයි මේ දෙක තමයි මේ ධර්මතා දෙකේ තියෙන නානා කාරණේ ප්‍රඥාවෙත් විඥානයේත් තියෙන වෙනස තමයි ප්‍රඥාව පඤ්ඤා භාවයේ තබ්බා ප්‍රඥාව වැඩි යුතුයි විඥානම් පරිඤ්ඤයං විඥානයේ පිරිසිඳ දැක්ක යුතුයි එතකොට දැන් මේ කාරණාව ඉතාම සුවිශේෂ වැදගත් කාරණාවක් මේ දෙක තමයි වෙනස විඥානයේ ප්‍රඥාවෙත් තියෙන ප්‍රඥාව කියන දේ වඩන්න පුළුවන් නමුත් විඥානය වඩන්නට පුළුවන් කමක් නැත්තේ නෑ මේ දෙක තමයි මෙතනදී ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් එතකොට අපි කල්යාණ මිත්‍ර පෘතජ්ජන කෙනෙක් සෝවාන් මාර්ගයේ උපදවලා සෝතාපට්ටි ඵලයේ දක්වා ප්‍රඥාව දියුණු කරනවා සෝතාපට්ටි ඵලයේ ඉන්න කෙනෙක් සකුදාගාමි මාර්ගයේ උපදවමින් සකුදාගාමි ඵලයේ දක්වා ප්‍රඥාව දියුණු කරනවා මේ ප්‍රඥාවේ නානත්වයක් තියෙනවා එතකොට මේ ප්‍රඥාවේ අනුපූර්ව වශයෙන් වර්ධනයක් තියෙනවා ප්‍රඥාව වැඩි යුතු ධර්මයක් ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්මයක් ප්‍රඥාව බල ධර්මයක් ඒ වගේම ප්‍රඥාව කියන එක බොජ්ජංගයන්ගෙන් ආවරණය වන දෙයක් ප්‍රඥාව කියන දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල නියෝජනය වන දෙයක් එනිසා ප්‍රඥාව දියුණු කළ යුතුයි ප්‍රඥාව වැඩි යුතුයි එතකොට විඥානය පින්නතුනි විඥානය දියුණු කරනවා කියලා එකක් නෑ විඥානයේ ස්වභාවය තමයි හම්බෙන්නේ මොකද්ද ඒ දේ දකින්නවා කියන එක අපි උදාහරණයක් ඇටියට කිව්වා ඇහැ වගේ කියලා ඇහැට මොකද්ද පේන්නේ? පේන දේ එයා දකිනවා. ඒකට පතිත වෙන්නේ මොකද්ද? පතිත වෙන දේ දකිනවා.
ඒක හොඳ දෙයක් පතිත වුණොත් හොඳ විදියට හොඳ දෙයක් දකින්න. නරක දෙයක් කියලා පතිත වුණොත් ඒ දෙයක් දකින්න. ඇහි ස්වභාවයනේ. එයාගේ උපවත් බව නිසා පතිත වෙන දේ දකින්න. නැත්නම් කණ්ණාඩියක් වගේ. කණ්ණාඩි ඉස්සරහට වැටෙන්නේ මොකද්ද? ඒකේ ප්‍රතිබිම්බය වැටෙනවම තමයි. එතකොට ප්‍රඥාවෙන් සිද්ධ කරන දේ තමයි ලෝක යථාර්ථය ඉදිරිපත් කිරීම. එතකොට ප්‍රඥාව හා සමංගී වුණ. ඒ කියන්නේ ප්‍රඥාවත් එක්ක එකට යෙදෙන විඥානයේ ලක්ෂණය මොකක්ද? ප්‍රඥාවත් එක්ක එකට යෙදෙන විඥානයේ ලක්ෂණය තමයි ප්‍රඥාවෙන් පෙන්වා දෙනු ලබන දේ දැනගන්නකම. එතකොට මේ දෙකේ වෙනස හැටියට කිව්වේ ප්‍රඥාව වඩන්න පුළුවන්. ටිකෙන් ටික දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. විඥාණය වඩන්න පුළුවන් කමක් නැහැ. ඇයි? ඒ තන විඥානන කෘත්‍ය විතරයි සිද්ධ කරන්නේ. ඇහැට රූපයක් ගැටෙන තැනකදී එයාට පුළුවන්කම තිබුණේ ඒ රූපය ගැටෙන බව දැනගන්න එක කරන්න විතරයි. රූපේ ගැටුණු බව දැනගැනීම කිරීමට පමණයි විඥාණයට පුළුවන්කම තිබුණේ. එතන යම් වේදනාවක් තිබුණා නම් යම් සංඥාවක් තිබුණා නම් අන්නේ වේදනා සංඥාදී ධර්මයන් පිළිබඳව දැනගැනීම සිද්ධ කරන්නට විතරයි එතනදී විඥාණයට පුළුවන්කම තිබුණේ. ඊට පස්සේ මනෝ ධාතු සිතක් තිබුණා නම් මනෝ විඥාන ධාතු සිතක් තිබුණා නම් ඒ මට්ටම් වලින් ඒ දේ දැනගැනීම කියන කෘත්‍ය විතරයි කරන්න පුළුවන්කම තිබුණේ. ඒ කිසිම තැනක වැඩිමක් කියන දේ ඇත්තේ නැහැ. අකුසල සිතක් උපදිනකොට අකුසල සිතේ ඒ අකුසල ධර්මයන්ගෙන් සංග්‍රහ කරන දේ දැනගැනීම විතරයි කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතන වැඩිමක් නැහැ. නිසා විඥානය කියන දේ වැඩෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. දියුණු කරන්න පුළුවන් මොකක්ද? දියුණු කරන්න පුළුවන් ප්‍රඥාව. ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් නම් එහෙනම් ඔබ අද උත්සාහවත් විය යුත්තේ ප්‍රඥාව දියුණු කරන්නට. ප්‍රඥාව දියුණු කරනකොට ප්‍රඥාව දියුණු වෙන මට්ටමට තමයි ඒබඳු මට්ටමේ විඥානනයක් ඔබට ලැබෙන්නේ. ඒ වගේම යම් මට්ටමක විඥානනයක් තියෙනවා නම් ඔබට විඥානනයේ මට්ටමට ප්‍රඥානනය තියෙනවා. විඥානනයේ මට්ටමට ප්‍රඥානනය තියෙනවා. දැනගන්න මට්ටමට නුවණ තියෙනවා. නුවණේ මට්ටමට දැනගන්නවා, දැනගන්න මට්ටමට නුවණ තියෙනවා. ඒ කියන්නේ අද අපි ඉන්න මේ කෝෂයෙන් අපි අද ඉන්න මේ අවිද්‍යා අන්ධකාරයෙන් එදාට එළියට යන්න පුළුවන්කම තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි හැම වෙලාවකදීම ජීවත් වෙන්නේ හීන ලෝකෙක හීන පාට කරලා. අපි හදාගත්ත සංකල්පමය වශයෙන් හදාගත්ත දේවල් ඇස්සේ සැරිසරනවා. කවදාවත් ඒ දේවල් මේ ලෝකයේ තුල යථාර්ථවත් විදිහට යථාර්ථවත් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. රූපේ ඇත්තේ නෑ පින්නතුනි වටිනවා කියන එක. රූපේ ඇත්තේ නෑ දරුවා කියන එක. රූපේ ඇත්තේ නෑ අම්මා කියන එක. රූපේ ඇත්තේ නෑ අපි හිතන විදිහේ වටින නොවටිනකම්. රූපේ ඇත්තේ නැහැ සත්වයෝ පුද්ගලයෝ ආත්ම කතන්දර. රූපය රූපී අර්ථයකින් පවත්නා රුප්පන අර්ථයකින් ස්වභාවයකින් පවත්නා දෙයක් විතරයි. ඒ ධර්මයේද ආයතන ගෝචර වෙනකොට විතරයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ධර්මය ඇහැට රූපයක් විදිහට ආවොත් ඒ රූපේ පෙරපසු නැතුවම ඒ කලින් තිබිලා ආවත් නෙමෙයි තිබිලා අනාගතයට තියනවත් නෙමෙයි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. එතකොට අතින් ඇල්ලුවොත් කලින් තිබුණ දේ ඇත්තට අහු වෙනව නෙමෙයි ඒ මොහොතේ ස්පර්ශ වෙන්නේ. හැබැයි අපි සංකල්පමය විදිහට හැමදාම විඳිනවා ඊයේ දැකපු එක අද දකින්න පුළුවන් කලින් අල්ලපු දේ අද අල්ලන්න පුළුවන් මේ විදිහට අපි ලෝකයේ ගොඩනගා ගන්නවා. ඒක තමයි අපි පාට කරන හීන කියලා කිව්වේ. ලෝකේ හැමදාම අපි මේ දේවල් දකිනවා ඒ දේවල් තමයි අසුරු කරන්නේ. හැබැයි කවදාවත් ධර්මතාවයන් තුල ලෝකයේ තුල යථාර්ථවත් දේ තුල ඒ බඳු ලක්ෂණ ඇත්තේ නැහැ. අන්නේ ලෝකේ යථාර්ථය දැකීම සඳහා යම්කිසි ප්‍රඥාවක් දියුණු කරලා තියෙනවා නම් ඔහුගේ විඥානනය අර යථාර්ථවත් ධර්මතාවත් එක්ක යනවා. ඔහුගේ විඥානනය ප්‍රඥාවත් එක්ක යනවා. විඥානනය ප්‍රඥාවත් එක්ක යනකොට ප්‍රඥාවේ ස්වභාවය තමයි එයත් එක්ක යන විඥානනය ගැනත් එයාට දැනගන්නට පුළුවන්කම තියෙනවා. විඥානනය කරන්නේ මෙබඳු ධර්මයක් කියන දැනුමත් එතන තියෙනවා. ඒකයි යම් පජානාති තං විජානාති යම් විජානාති තං පජානාති. යමක් ප්‍රජානනය කරා නම් ඒක දැනගන්නවා යමක් දැනගන්නවා නම් ඒක ප්‍රජානනය කරනවා. එතකොට එතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් කියන දෘෂ්ටියකට ඉඩක් නැතුව ඒ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් විදිහට එයාට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මෙන්න මේ කාරණාව තමයි අපි අවබෝධ කරගත යුත්තේ. ඉතින් අද දවසේදී අපි මේ ධර්මදේශනාව තුළින් මහා වේදල්ල සූත්‍රයට අදාළව ඒ මූලික ධර්ම කාරණා ටික මේ විදිහට සාකච්ඡා කළේ. අපි ඉදිරියටත් ශ්‍රවණීය වැඩසටහන් තුළින් මේ සූත්‍රයේහි අනෙක්
ඉතාමත් වටිනා මේ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම තාම ශ්‍රද්ධා සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අමිල පෙරේරා මහත්මයා සහ පුන්සිසි සෝමරත්න දෙපළ විසින්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ගෞරවනීය සාමීන්ද්‍රයන්න් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රත්නායක සෝමරත්න, මණිකේ සෝමරත්න, නිමල් පෙරේරා, චාන්දනී පෙරේරා යන දෙමව්පියන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය සඳහා සහ සම්බන්ධ වන සියලුම දෙනාටත් මේ උතුම් කුසලය අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ සියලුම කුසල ධර්මයන් අපි පළමුවෙන් මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ සෑම සියලු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා හැමදිනම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රත්නායක සෝමරත්න, මණිකේ සෝමරත්න, නිමල් පෙරේරා, චාන්දනී පෙරේරා යන ඒ පින්වත් මව්පියවරුන්ටත් ඒ වගේම අමිල පෙරේරා සහ පුන්සිස් සෝමරත්න පින්වත් දෙපළටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. උතුම් ධර්ම දානය විදිහට මේ උතුම් දේශනාව ලෝකයට ලබා දීම වෙනුවෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.